අයිබෝවන් දරුවනේ අපස සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාව භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියලා කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. ඒ අර්ථේ භෞතික විද්‍යාව කොටසට අදාළව මුළු විෂය නිර්දේශයේ කොටස් නැත්නම් විෂය පාඩම් 15ක් ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා. භෞතික විද්‍යාවේ කොටසට අයත් ඒ එක් එක් කොටසට අදාළව කෙටි සටහන් ආකාරයට ඉතා කෙටි කාලයකින් විෂය කරුණු නැවත අතකාවර්ජනය කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මම මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් නිර්මාණය කළේ. ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියන මේ ඉතිරි පාඩම් දෙකට ඒ වර්ග දෙකකට අදාළව මෙවැනිම වීඩියෝ මගේ EduMaster YouTube channel එකට ඉදිරි දිනවලදී අප්ලෝඩ් කරනවා. ඒකට ඒ වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන් ඔයගොල්ලන්ට ලබා ගන්න මගේ EduMaster YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. විෂය කරුණු සාකච්ඡා කරන්න කලින් මම දරුවනේ ඔයගොල්ලන්ගේ ඉල්ලා සිටිනවා පොතක් පෑනක් ළඟ තියාගෙන අත්‍යවශ්‍ය කරුණු සටහන් කරගෙන නැවත නැවත ඒවයි අධ්‍යයනයේ කටයුතු තුළ නිරත වෙන්න මේ කෙටි කාලය තුල. හරි. එහෙනම් අපි විෂය කරුණු සාකච්ඡාවට යමු. පළවෙනි පාඩම සරල රේඛීය චලිතය. ඒකට අපි දන්නවා රාශීන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විශාලත්වයක් පමණක් තියෙන අදීශ රාශීන්. උදාහරණයක් විදිහට දුරකතේ දුර ඒකේ කාලය, උෂ්ණත්වය, කාර්යය, පීඩනය වගේ දේවල්. ඊට පස්සේ දෛශික රාශීන් කියලා අපි හඳුන්වන්නේ විශාලත්වයක් වගේම දිශාවද්ද තියෙන රාශීන්. උදාහරණයක් විදිහට ගත්තොත් ස්ථාපනයේ ප්‍රවේගය, ත්වරණය, බලය වගේ දේවල්. ඊට පස්සේ අපි වේගය ගැන කතා කරනවා. වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ දුර බෙදීම කාලය කියන එකේ වේගය ලැබෙනවා. එතකොට වේගය ඒකක වෙන්නේ තප්පරයට මීටර්. එතකොට මෙතනදී වේගය සමාන දුර බෙදීම කාලය කියන එකේ රාශී තුනක් ඔයගලන්ට පේනවා. තුනෙන් දෙකක් ඔයගොල්ලෝ දන්නවනේ. එකක් හොයාගන්න පුළුවන්. එතකොට විභාගෙදී ගැටලුවකදී ඔය තුනෙන් දෙකක් තමයි දෙන්නේ. එතකොට මේ තුනෙන් දෙකක් ඔයගොල්ලෝ ආදේශ කළා. ඉතිරි එක ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මධ්‍යන්න එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියලා අපි හඳුන්වන්නේ ගමන් කරපු මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. ඊළඟට ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනයේ බෙදීම කාලය කියන එකට. එතකොට ප්‍රවේගය ඒකක වෙන්නේ තප්පරයට මීටර කියන එක. ඊට පස්සේ මධ්‍යන්න වේගය කියන්නේ ආරම්භක ප්‍රවේගය ධන අවසාන ප්‍රවේගය බෙදීම දෙක කියන එකයි. ඊළඟට අපි ත්වරණය ගැන කතා කරා. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට ත්වරණය සමාන ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස. එතකොට ත්වරණය ඒකක වෙන්නේ තප්පරයට මීටර 2යි කියන එකයි. කියන්නේ තප්පරයකදී සෑම තප්පරයකදීම ප්‍රවේගය තප්පරයකට එකකින් වෙනස් වෙනවා කියන එක තමයි ත්වරණයේ අර්ථය වෙන්නේ. ඊළඟට විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන අපි කතා කරොත් විස්ථාපන කාල ප්‍රස්ථාරය කියන්නේ යම්කිසි වස්තුවක විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරගත කරාම තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරය ලැබෙන්නේ. අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන සැලකුවොත් අපි දන්නවා අවස්ථාරක අනුක්‍රමණය අපි බලන්නේ y අක්ෂයේ කණ්ඩායම් අතර වෙනසින් x කණ්ඩායමකේ කණ්ඩායම් අතර වෙනස බෙදනවා. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයක අදාළ අනුක්‍රමණය ගත්තොත් මේකදී විස්ථාපන වෙනස බෙදීම කාල වෙනස තමයි එන්නේ. එතකොට ඒකට අදාළ රාශිය වෙන්නේ ප්‍රවේගය. කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරක අනුක්‍රමණයේ ප්‍රවේගය කියන තමයි නිරූපණය වෙන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරක ගත්තොත් මෙතන ප්‍රවේගය එතනදී අනුක්‍රමණය එන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස. ඒතකොට අපි ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස කියන්නේ ත්වරණය. එතකොට ඊට අමතරව ප්‍රවේග කාල ප්‍රස්ථාරක ආවරණය වෙන වර්ගඵලයේ චලිතයේ මුළු විස්ථාපනයක් ලැබෙනවා. ඊළඟට අපි චලිතය පිළිබඳ නිව්ටන් නියම දෙවන පාඩම ගත්තොත් එහෙම අපි දන්නවා බලය කියන්නේ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් බාහිර කාරකයක්. ඒක ඒකක නිව්ටන් කැපිටල් N වලින් දක්වනවා. අපි නිව්ටන්ගේ පළමු නියමය බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියන එක තමයි නිව්ටන්ගේ පළමු නියමය කිව්වේ. ඊළඟ දෙවන නියමයෙන් කිව්වේ වස්තුවක ඇතිවන ත්වරණය ඒට යොදවන ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා තමයි දෙවන නියමයෙන් කිව්වේ. ඒක අපේ සමීකරණයේ ඉදිරිපත් කරන F = ma කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් ඉදිරිපත් කරේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් පවතී කියන එක. ඊට පස්සේ සෑම විටම බල පවතින්නේ ක්‍රියාව හා ප්‍රතික්‍රියාව ලෙස යුගල වශයෙන් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව සෑම විටම විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ඒ ක්‍රියා කරන තනි වස්තුවක් මත නොව වස්තු දෙකක් මතය. එතකොට අපි ඊළඟට ගම්මිතාවය ගැන උදාහරණ ගන්නොත් ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. එතකොට මෙතනත් රාශීන් තුනක් තියෙනවා. මේකෙනේ තුනෙන් දෙකක් අපි දැනගත්තොත් එකක් හොයාගන්න පුළුවන් දුවේ පුතේ. එතකොට ගම්මිතාවය ඒකක වෙන්නේ kgms ඍණ 1යි. එතකොට මෙතන ස්කන්ධය නියතයි නම් ප්‍රවේගය වැඩි වෙද්දී ගම්මිතාවය වැඩි වෙන්න ඕනි. පාඩම ඝර්ෂණයකට අවධානය යොමු කරොත්
එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු අතර සාපේක්ෂ චලිතයක් සිදුවීමේ පෙළඹුමක් තියෙනවා නම් එම පෙළඹුම වැළැක්වෙන්න හරි වස්තු දෙක අතර සාපේක්ෂ චලිතයක් පවතිනවා නම් එම චලිතය වැළැක්වීමට එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලවලට තමයි අපි ඝර්ෂණ බල කියලා කියන්නේ. ඒතකොට බාහිර බලයක් ඇති කළා වස්තුව චලනය වෙන්නේ නැත්නම් එතන ස්ථිතික ඝර්ෂණ බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එම ඝර්ෂණ බලය ඒ යෙදෙන බාහිර බලයට සමාන වෙනවා. එතකොට වස්තුව චලිත වීමට ආසන්නතම අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. එතකොට ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය තමයි මේ සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. ඒ වස්තුව අතර සාපේක්ෂ චලිතයක් පවතින විට ස්පර්ශ පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ බලයක් හටගන්න අතර ඒ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා තරමක් අඩු වගයක් වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල අඩු ස්වභාවයයි වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ බලපානවා. ඒතකොට අඩු ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාවේ වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙන එක තමයි වෙන්නේ. හැබැයි සීමාකාරී ඝර්ෂණ බලයට ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලයේ බලපෑමක් වෙන්නේ නැහැ. හතරවන පාඩම සංප්‍රයුක්ත බලයට අවධානය යොමු කරොත් බල එකකට වැඩි ගණනක යොදන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලයම ඇති කරන තනි බලයට තමයි අපි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. අපි සංප්‍රයුක්ත බලය එකම දිශාවට ක්‍රියා කරනකොට ඒක රේඛීය බලයන්ගේ සංප්‍රයුක්තය කොහොමද එන්නේ කියලා බලමු. මෙහෙම වස්තුවක් තියෙනවා. ඒක මත F1 කියලා බලයක් යදෙනවා නම් මෙහෙම තව බලයක් යදෙනවා නම් F2 කියලා. අපි බලමු මේ දෙක එකම දිශාවට යොමු කරන්න. එතකොට ඒ වෙලාවේදී කොහොමද එතන සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ? ඊළඟට මෙතන එකම දිශාවට ක්‍රියාත්මක වෙන නිසා මේ බල දෙකේ එකතුවක් තමයි සංප්‍රයුක්ත බලය විදියට ගන්නෙ. ඒකට මෙහිදී සංප්‍රයුක්තයේ බලය බලවල එකතුවට සමාන වන අතර දිශාව එම බල දෙකේ දිශාව වෙනවා. ඒකට විරුද්ධ දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බලයන්ගේ සංප්‍රයුක්තය ගැන අපි සැලකුවොත් දකුණු පැත්තට F1 බලයකොත් වම් පැත්තට F2 බලයකොත් ක්‍රියාත්මක වෙනවා නම් අපි බලමු සංප්‍රයුක්ත බලය. දැන් අපි හිතමු මෙතනදී F1 කියන බලය වැඩි F2 ට වඩා. එතකොට ඒ වගේ වෙලාවකදී වැඩි බලයෙන් අඩු බලය අඩු කරලා ඒකේ දිශාව වෙන්නේ වැඩි බලයේ දිශාව තමයි වෙන්නේ. එතකොට මෙහිදී සංප්‍රයුක්ත බලය බල දෙකේ වෙනසින් ලැබෙන අතර දිශාව වැඩි බලයේ දිශාව වේ. අපි බලුවොත් සමාන්තර බල දෙක සංප්‍රයුක්තය F1 කියලයි F2 කියලයි සංප්‍රයුක්ත බල දෙක එකම දිශාවට ක්‍රියා කරනවා. එතකොට කොහොමද සංප්‍රයුක්ත බලය වෙන්නේ? ඒතකොට එතනදිත් වෙන්නේ බල දෙක එකම දිශාවට නිසා සහ සමාන්තර නිසා ඒ දෙක එකිනෙක එකතු වෙන එක වෙන්නේ. එතකොට මෙහිදී සංප්‍රයුක්ත බල දෙකේ එකතුවට සමාන වන අතර දිශාව සමාන පාඩම බලයක භ්‍රමණ ආචරණය එතකොට බල ගූර්ණය කියන එකට අපි අවධානය යොමු කරමු. බල ගූර්ණය සමානයි බලයේ විශාලත්වය වැඩි කිරීම අක්ෂේසිත බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර. එතකොට බල ගූර්ණය ඒකක වෙන්නේ බලයේ විශාලත්වය නිව්ටන් ලම්බක දුර d මීටර වලින් මනින්න. එතකොට බල ගූර්ණය ඒකක නිව්ටන් මීටර වෙනවා. ඒතකොට බලයේ නියත වේලාවට දැන් මෙතනත් දුවේ පුතේ බැලුවොත් එතනත් රාශීන් තුනක් තියෙනවා. තුනෙන් අපිට දෙකක් දන්නවනේ එකක් හොයාගන්න පුළුවන්. අපි මෙතනදී බලය දැන් මෙතන බලය නියතයි නම් මේ ලම්බක දුර අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර වැඩි වෙනකොට බල ගූර්ණය වැඩි වෙන එක වෙන්නේ. අපි බැලුවොත් මේ වගේ අවස්ථාවක දැන් බල ගූර්ණය කියන්නේ දෛචිකයක්. ඒ කියන්නේ දක්ෂිණාවර්ත සහ වාමාවර්ත වශයෙන් තමයි දිශාව ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී අපි දක්ෂිණාවර්ත ගුණය ධන කියලා සැලකුවොත් දක්ෂිණාවර්ත බල ගූර්ණය සමානයි F1 D1 වෙනවා. වාමාවර්ත බල ගූර්ණය F2 D2 වෙනවා. සංප්‍රයුක්ත බල ගූර්ණය වෙන්නේ F1 D1 ඍණ F2 D2 අපි දක්ෂිණාවර්තව සැලකුවොත්. ඊට පස්සේ බල යුග්මක ගූර්ණය ගැන අපි සැලකුවොත් බල යුග්මක ගූර්ණය සමානයි බලය වැඩි කිරීම බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර. එතකොට බල යුග්මක ගූර්ණය ඒකක වෙන්නේ නිව්ටන් මීටර. එතකොට බල යුග්මයක ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි ගැන අවධානය යොමු කරොත් සමාන විශාලත්වයකින් යුක්ත බල දෙකක් තමයි බල යුග්මයක තියෙන්නේ. ඊළඟට බල දෙකක් සමාන්තර වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. ඒ වගේම සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. රේඛීය චලිතයක් නෙමෙයි භ්‍රමණ චලිතයක් තමයි ඇති කරන්නේ. ටැප් එකක් කරකවද්දී සුක්කානමක් කරකවද්දී බල යුග්මය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි 6 වෙනි පාඩම බල සමතුලිතතාවට අවධානය යොමු කරොත් බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීම සපුරාලිය යුතු අවශ්‍යතා. ඒතකොට බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන්න ඕනේ. බල දෙක එකම රේඛාවේ දිගේ ක්‍රියා කරන්න ඕනේ. ඒකතල බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට සපුරාලිය යුතු අවශ්‍යතා. බල තුන ඒකතල වෙන්න ඕනේ. එක් බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ බල දෙකක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බැලුවොත් සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තු සමතුලිතතාවය ගැන
එතකොට මේ වගේ අවස්ථාවක් සැලකුවොත් මේකෙදී මෙම බල තුනෙන් ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය අනෙක් බලයට විශාලත්වයෙන් සමාන වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා නම් එම පද්ධතිය සමතුලිතව පවතිනවා කියලා අපි කියනවා. මේ සමතුලිතතාවයේ පවතින වස්තුවක් මත කියන්නේ සංප්‍රයුක්තය ශුන්‍ය වෙනවා. හැමතිස්සෙම සංප්‍රයුක්තය ශුන්‍ය නම් ඒ වස්තුව සමතුලිතතාවයේ තමයි පාඩම දවස්තිති පීඩනයේ අවධානය යොමු කරොත් පීඩනය ගන්න අපි ඒකක වර්ගඵලයක් මත ලම්බක වේදන බලයට තමයි පීඩනය කියලා කියන්නේ. ඒ කියන්නේ පීඩනය සමාන වස්තුව මත යෙදෙන බලය බෙදීම බලය යෙදෙන වර්ගඵලය. ඒකට පීඩනයත් අදිශයක්. එතකොට මේකෙදි රාශීන් තුනක් තියෙන තුනෙන් දෙකක් දෙනවා අපිට එකක් හොයා ගන්න පුළුවන්. මෙතනදී බලය නියතයි නම් අපි වර්ගඵලය වැඩි කරොත් පීඩනය අඩු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ලී කැල්ලක් පෑගෙන යනට වඩා පුතේ ඇණයක් එහෙම යනවොත් ඒකේ එතනදී ලැබෙන පීඩනය වැඩි. මොකද අනේ වර්ගඵලය අඩු වෙන. ඒකට වර්ගඵලය අඩු නිසා පීඩනය වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වර්ගඵලය නියත නම් බලය වැඩි කරනකොට පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ වර්ගඵල නියත වෙලාවට පීඩනය සහ බලය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයක්. අපි දැන් ද්‍රව පීඩනය ගැන කතා කරොත් ද්‍රව පීඩනය කියන්නේ යම් ස්ථානයක. ඒ කියන්නේ අපි ගුණාංග කතා කරොත් එimhe ද්‍රවයක යම් ස්ථානයක පීඩනය ඊට ඉහළින් තියෙන ද්‍රව කඳේ උස මත තමයි රඳා පවතින්නේ. ඒතකොට ද්‍රව කඳේ උස වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. උස අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමාන වෙනවා. ද්‍රවය තුල යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගන්නවා. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා පවතින්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් ඔය ද්‍රවයක් නිසා හටගන්නා ද්‍රවස්ථිතික පීඩනය රඳා පවතින සාධක තමයි ඔය ඒ අදාළ ලක්ෂ්‍යයේ සිට ඉහළින් තියෙන ද්‍රව කඳේ උස සහ ද්‍රවයේ ඝනත්වය සහ ගුරුත්ව ත්වරණය. ඒ ඇසුරෙන් අපිට පුළුවන් ද්‍රවස්ථිතික පීඩනය සඳහා සමීකරණයක් ගොඩනගන්න P = h ρg කියලා. එතකොට ද්‍රව පීඩක යන්ත්‍රයේ මූලධර්මය ගැන කතා කරොත් මේකෙදි ද්‍රව පීඩක යන්ත්‍රයේ සෑම තැනම පීඩනය සමානයි කියලා තමයි සලකලා බලන්නේ. එතකොට ඔය පොඩි පිස්ටනේ කුඩා පිස්ටනේ යොදවන ලබන පීඩනය සමාන වෙනවා ලොකු පිස්ටනේ ලැබෙන පීඩනයට. එතකොට අපි දන්නවා පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. එතකොට කුඩා පිස්ටනේ F1 බෙදීම A1 සමාන වෙනවා F2 බෙදීම A2ට. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම වායුගෝලීය පීඩනය. එතකොට අපි දන්නවා මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර් 76ක් විතර වෙනවා. මුහුදු මට්ටමින් ඒ කියන්නේ ඉහළට යනකොට වායුගෝලීය වායු කඳන් උස අඩු වෙන නිසා වායුගෝලීය පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ දැන් වායුගෝලීය පීඩනය ඇති කරන්නේ වායුගෝලයේ තියෙන අණු වලින්. එතකොට ඒ වායු අණු අපි දන්න ඉහළට යනකොට වායු වල තියෙන ප්‍රමාණය අඩු වෙනවා පුතේ. ඒ කියන්නේ අපි දැන් කොළඹට වඩා නුවරඑළියේ තියෙන වායු අණු ප්‍රමාණය අඩුයි පුතේ. ඒ කියන්නේ ඒක නිසා තමයි වායුගෝලීය පීඩනය එන්න ඉහළට යනකොට අඩු වෙන්නේ. එහෙනම් ඒ වගේම තමයි වායුගෝලීය පීඩනය මනින්න අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ රසදිය වායු පීඩන මානය හරි නිර්දේව වායු පීඩන මානය හරි තමයි යොදාගන්නේ. උඩුකුරු තෙරපුම ගැන අපි කතා කරොත් උඩුකුරු තෙරපුම සමානයි සත්‍ය බර බෙදීම දෘශ්‍ය බරයි. හිතන්න. ඒ කියන්නේ මොකක් හරි තරලයක මොකක් හරි වස්තුවක් තියෙනකොට ඒ වස්තුව අපි අවකාශයේ තියෙනකොට ස්කන්ධයයි නැත්නම් බරයි ඒක අපි ද්‍රවයේ ගිල්ලුවාම තියෙන බරයි අතර යම්කිසි වෙනසක් තියෙනවා. ඒක තමයි මේ ද්‍රවයෙන් මේ වස්තුව මත යෙදෙන ඉහළට යෙදෙන බලය තමයි මේ උඩුකුරු තෙරපුම බලය කියලා කියන්නේ. ඒකට උඩුකුරු තෙරපුම බලය රඳා පවතින සාධක තමයි වස්තුවේ පරිමාව, තරලයේ ඝනත්වය, ගුරුත්ව ත්වරණය. ඒකට අපි සමීකරණයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් U = V ρ G කියලා. ඒතර වස්තුවක් තරලය ඇතුළේ සම්පූර්ණයෙන් ගිල්ලුවාම ක්‍රියා කරන උඩුකුරු තෙරපුම අපි U සම්බන්ධයෙන් අපි සැලකුවොත් එහෙම එතනදී දැන් උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට වඩා අඩුයි නම් වස්තුව තරලය තුළ ගිලෙනවා. උඩුකුරු තෙරපුමයි වස්තුවේ බරයි සමානයි නම් වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන්ම ගිලිලා පා වෙනවා. උඩුකුරු තෙරපුම් බලය වැඩි නම් වස්තුවේ බරට වඩා එහෙනම් ඒකේ ඒ ගිලෙලා තියෙන එක අර්ධ වශයෙන් ගිලිලා පා වෙනවා. ඒ ගිලිලා පා වෙන්නේ ඒ mg = u වෙන විදිහට තමයි ගිලිලා පා වෙන්නේ. අපි ආගමික මූලධර්මය ගැන අවධානය යොමු කරොත් වස්තුවක් තරලයක් තුළ අර්ධ වශයෙන් හරි පූර්ණ වශයෙන් හරි ගිලිලා තියෙනකොට ඒක මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම ඒ වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වෙනවා කියලා තමයි ආගමික මූලධර්මයේ කියවෙන්නේ. අපිට ද්‍රව නැත්නම් ද්‍රාවණ වල ඝනත්වය වෙනීම සඳහා ද්‍රවමානය භාවිතා වෙනවා. ඊළඟට අපි 8 වන පාඩම කාර්යශක්තිය හා ජවය කියන එකට අවධානය යොමු කරොත් අපි දන්නවා කාර්ය කියන්නේ බලය වරක් විස්ථාපනය. එතකොට කාර්ය ඒකක නිව්ටන් මීටර වෙනවා. එතකොට කාර්ය කියන්නේ අදිශයක්. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ඒ කියන්නේ එන ශක්තියක් අදිශ රාශියක් වෙනවා. ශක්තියේ ඒකක වෙන්නේ ජූල්. එතකොට චාලක ශක්තිය
අපි දන්නවා ශක්තිය වර්ග දෙකක් තියෙනවා යාන්ත්‍රික ශක්තිය චාලක ශක්තිය හා විභව ශක්තිය විදිහට අපි සලකන්නේ. ඒතකොට චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය. මෙතන m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. එතකොට මෙතනදී රාශීන් මෙතන චාලක ශක්තිය රඳා පවතින හරි ස්කන්ධය සහ ප්‍රවේගය. මෙතනදී අපි ස්කන්ධය නියතයි නම් මෙතනදී පුතේ v වර්ගයක් විදිහට තමයි සමීකරණේ තියෙන්නේ. එහෙනම් ස්කන්ධය නියතයි නම් v දෙගුණයක් වුණොත් ඒකේ වර්ගයක් විදිහට තමයි චාලක ශක්තිය බලපන්නේ. එහෙනම් v දෙගුණයක් වුණොත් චාලක ශක්තිය 4 ගුණයක් වෙනවා. අපි ඊට පස්සේ විභව ශක්තිය ගැන අවධානය යොමු කරොත් විභව ශක්තිය සමාන mgh. කියන්නේ මෙතනදී m කියන්නේ ස්කන්ධය, h කියන්නේ ගුරුත්ව ත්වරණය, h කියන්නේ වස්තුව එසවිලා තියෙන සිරස් උසට. එහෙනම් m නියත වෙලා මේකෙදි m නියත වෙලාවේදී අපි g ගුරුත්ව ත්වරණය නියතයක් කියලා සැලකුවා. m සහ g නියත වෙට h වැඩි වෙනකොට, ඒ කියන්නේ වස්තුව එසවිච්ච සිරස් උස වැඩි වෙනකොට ඒ වස්තුවේ ගබඩා වෙන විභව ශක්තිය වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට වස්තුව ඉහළින් නම් ආපහු අතාරිනකොට ඒ ගබඩ වෙලා තියෙන විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ කොයි වෙලේ ඒ සෑම තැනදීම ඒ පොළොව මට්ටමේ සහ ඉහළ මට්ටමේදී ඒ තියෙන මුළු ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ මුළු ශක්තිය නියතයක්. ඒක ශක්ති සංස්කෘති මූලධර්මයෙන් කියවෙන්නේ ශක්තියම වෙන්න බෑ, නසන්න බෑ. ශක්තිය එක් ප්‍රභේදයක ඉඳලා තවත් ප්‍රභේදයක පරිවර්තනය වීම පමණක් සිද්ධ වෙනවා කියලා තමයි කිව්වේ. ඊළඟට අපි දන්නවා කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. එතකොට ක්ෂමතාවයමයි ඒකක වෙන්නේ තප්පරයට ජූල් නැත්නම් වොට් කියන එක. ඊළඟට අපි සරල යන්ත්‍ර කීපයක් ගැන අවධානය යොමු කරොත් අපි ඒ සම්බන්ධයෙන් ආයාසය E, භාරය L, දරය F කියන ආකාරයෙන් අපි නම් කරොත් මෙතනදී අපි යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය කියලා ගන්නවා දුවේ පුතේ. ඊළඟට ප්‍රවේග අනුපාතය සමානයි ආයාසය චලනයේ වූ දුර බෙදීම භාරය චලනයේ වූ දුර කියලා සලකන්න පුළුවන්. ඊළඟට කාර්යක්ෂමතාවය සමාන යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100%. කියන කාර්යක්ෂමතාවය ප්‍රතිශතයක් විදිහට තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපි යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය දන්නවනම් අපිට කාර්යක්ෂමතාවය හොයාගන්න පුළුවන්. එතකොට මේ යන්ත්‍රයක ඝර්ෂණයක් නැත්නම් ඒකේ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයට සමානයි. එතකොට යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයට සමානයි කියන කාර්යක්ෂමතාවය 100%ක් වෙනවා. ඒකට ඝර්ෂණ නැති යන්ත්‍රයක කාර්යක්ෂමතාවය 100%. හරි. අපි ඊළඟ ලීවර වලට අවධානය යොමු කරොත් ලීවර වර්ග 3ක් තියෙනවා. එතකොට මෙතනදී පළමු ගණයේ ලීවර, දෙවන ගණයේ, තුන්වන ගණයේ වශයෙන් ලීවර වර්ග 3ක් තියෙනවා. මම මෙතනදී ඔයගලන්ට දැන් මේ දැක්කුවේ ඒ ලීවර වර්ග අපිට හඳුනා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක්. අපි දන්නවා ආයාසය, භාරය, දරය කියලා අවස්ථා 3ක් තියෙනවා. එතකොට මේකෙදී අපි ලියන්නේ ද කියලා යටින් ඉඳන් ඉහළට දුවිපිට ඔයගොල්ලෝ ලියා ගන්න. ලියලා අපව උඩින් ඉඳන් පහළට 1 2 3 කියලා දැන් මම මේ දාලා තියෙන විදිහට ලියන්න. එතකොට ලියලා එතනදී බලන්න ඒකේ දැන් පළවෙනි එකට අදාළව ද, දෙවෙනි එකට අදාළව බා, තුන්වෙනි එකට අදාළව ආ. එතකොට ඒ යෙදෙන අවස්ථාවවලදී ඒ මැද්දේ තමයි ඔය දරය, භාරය, ආයාසය කියන එක පිළිවෙලින් පහළට ක්‍රියා කරන්නේ. අපි බලමුකෝ පළවෙනි අවස්ථාව. දැන් මෙතනදී මේ රූපචරානේ දරය මැද්දේ තියෙනවා, ආයාසය සහ භාරය කියන එක දෙපස තියෙනවා. බලමු එහෙනම් මේක අයිති වෙනවනේ පළමු ගණයේ ලීවරයකට. එහෙනම් උදාහරණ විදිහට සීසෝව, අඬුව, කතුර, අලවංගුව, ටින් කනඩේ, අඬු මිටිය. මේකේ මැද්දේ තමයි මේ දරය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දෙවන වර්ගයේ ගත්තොත් තියෙනවා දෙවෙනි වර්ගයේ භාරය තමයි මැද්දේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් දෙපැත්තේ ආයාසය සහ දරය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ගත්තොත් එimhe දෙවන ගණයේ ලීවර. ඒ කියන්නේ විල්බැරෝව, ගිරය, බෝතල් මුඩියරණය ඔය විදිහට. ඔයගලන්ට ඕවා ගැන මේකෙන් පස්සේ ඔයගලන්ට කල්පනා කරන්න පුළුවන් ඒක ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊට පස්සේ තුන්වෙනි එකේ මම කිව්වේ මැද්දේ තියෙන ආයාසය. එතකොට දෙපැත්තේ තමයි දරයයි භාරයයි තියෙන්නේ. එතකොට දෙවන ගණයේ ලීවර තමයි දෙහි අඬුව, බිලිපිත්ත, පෙළමිට ආදී වශයෙන්. එතකොට ඔය විදිහට ලීවර, ආනතතල, කප්පි සහ චක්‍ර සහ අක්ෂි දණ්ඩ ආදී සරල යන්ත්‍ර කීපයක් තියෙනවා. 9 වන පාඩම ධාරා විද්‍යුතය. අපි සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරද්දී ඒකේ තියෙන සටහනක් තමයි මේ තියෙන්නේ. එතකොට සන්නායකයක ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා. එහෙම යනකොට ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට විද්‍යුත් ධාරා ගමන් වෙනවා. ඒ කියන්නේ සම්මත විද්‍යුත් ධාරා ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි මුක්ත ඉලෙක්ට්‍රෝන නැත්නම් නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. එතකොට විද්‍යුත් ධාරා විශාලත්වය ඇම්පියර් වලින් අපි මනිනවා. එතකොට මේ විද්‍යුත් ධාරාව මනින්න අපි භාවිත කරනවා ඇමීටර් කියන උපකරණය. ඊට පස්සේ විභවාන්තරය වෝල්ටීයතාවය නැත්නම් වෝල්ටීයතාවය කියන එක වෝල්ට් වලින් මනිනවා. ඒක අපි වෝල්ට් මීටරයේ ආශ්‍රයෙන් තමයි අපි මේ විභවාන්තරය මනින්න ලබන්නේ.
එතකොට අපි ඕම් නියමය ගැන අපි අවධානය යොමු කරොත් ඕම් නියමයෙන් කියවෙන්නේ සන්නායක උෂ්ණත්වයේ නියත විට එම සන්නායකය තුලින් ගලන ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි කියලා. එතකොට ඒ කියන්නේ I සමානුපාතිකයි V කියලා. ඔක අපි සමීකරණයක් විදිහට අපි ලියුවොත් එහෙම V සමානයි IR කියන සමීකරණයෙන් තමයි ඒක ඔප්පු වෙන්නේ. R කියන්නේ ප්‍රතිරෝධය. එතකොට ප්‍රතිරෝධය ඕම් වලින් අපි මනිනවා. එතකොට ප්‍රතිරෝධය මනින්න අපි භාවිත කරන උපකරණය තමයි ඕම් මීටරය කියන එක. එතකොට අපි ධාරාවත් එක්ක විභවාන්තරය වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරගත කරොත් අපිට එන්නේ මෙන්න මේ විදිහට සරල රේඛාව මුල් ලක්ෂ්‍ය හරහා සරල රේඛාවක්. එතකොට අපි මල්ටිමීටරයෙන් අපි විද්‍යුත් ධාරාව වෝල්ට් මීටරය ප්‍රතිරෝධය කියන තුනම මැනගන්න පුළුවන් මල්ටිමීටරය කියන උපකරණයේ. V සමානයි IR අනුව අපි V නියතව තිබ්බොත් R වැඩි කරද්දී I අඩු වෙනවා. එතකොට I සහ R අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් V නියතව තියෙද්දි. එතකොට අපි බැලුවා සන්නායකක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක එකක් තමයි සන්නායක බැලේ හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ මෙතනදී හරස්කඩ වර්ගඵලය සහ මේ ප්‍රතිරෝධය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට තියෙන බාධාව. ප්‍රතිරෝධයෙන් කියවෙන්නේ මේ ධාරාව ගැලීමට සිදු කරන බාධාව. එතකොට හරස්කඩ වර්ගඵලය වැඩි කියන්නේ බාධාව අඩුයි කියන එක. එහෙනම් ඒ අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඊට සන්නායක බැලේ දිග. එතකොට දිග වැඩි වෙනකොට බාධා වැඩි වෙන නිසා L අනුලෝම සමානුපාතිකයි R ට. ඊට පස්සේ සන්නායක සැදලා තියෙන ද්‍රව්‍ය එහෙම නැත්නම් ප්‍රතිරෝධකතාවය කියන එකත් අනුලෝම සමානුපාතිකත්වයක් දක්වනවා සන්නායකයේ ප්‍රතිරෝධයට. ඊළඟට දුවේ පුතේ අපි ප්‍රතිරෝධ වර්ග ගැන අවධානය යොමු කරොත් ස්ථිර ප්‍රතිරෝධක කියලා තියෙනවා. ඔය මේ පරිපථ සංකේත ඕවා. ඊට පස්සේ විචල්්‍ය ප්‍රතිරෝධක කියලා තියෙනවා. ඊළඟට ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා තියෙනවා. ඒතකොට මේ සම්බන්ධයෙන් මේ පරිපථ සංකේත මතක තියාගැනීම වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරොත් එimhe ශ්‍රේණිගත හා සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය ගැන. ඒකෙන් අපි සමග ප්‍රතිරෝධ සොයන්නේ කොහොමද කියලා බැලුවොත් අපි බලමු ශ්‍රේණිගත ප්‍රතිරෝධී සැකසුමේ සහ සමාන්තරගත ප්‍රතිරෝධී සැකසුමේ වෙන වෙනම කොහොමද සමග ප්‍රතිරෝධය හොයන්නේ කියලා. එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධී පද්ධතියක මේ ප්‍රතිරෝධ සේරම ශ්‍රේණිගතව පවතින්නේ. එතකොට ඒකේ සමග ප්‍රතිරෝධය කියන්නේ එක් එක් ප්‍රතිරෝධයන්ගේ එකතුවට තමයි සමග ප්‍රතිරෝධය ලැබෙන්නේ. ඒක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක මේ ලැබෙන්නේ ඒකේ පරස්පරය එක් එක් ඒවැයි ප්‍රතිරෝධයන්ගේ අගයන්ගේ පරස්පරය තමයි ලැබෙන්නේ සමග ප්‍රතිරෝධයේ පරස්පරය විදියට. එතකොට ඒක ලබා ගන්න මෙන්න මේ සමීකරණය ආශ්‍රිතයි. ඊළඟට අපි 10 වන පාඩම තරංග සායවයේදී අවධානය යොමු කරොත් අපි දන්නවා තරංග ඒවායේ ප්‍රචාරණය වෙන මාධ්‍ය අණුව වර්ග දෙකක් බෙදෙනවා යාන්ත්‍රික තරංග හා විද්‍යුත් චුම්බක තරංග කියලා. ඒතර යාන්ත්‍රික තරංග වලට ප්‍රචාරණය වෙන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. උදාහරණ ජල තරංග, ධ්වනි තරංග, විද්‍යුත් පිළිමේදී ඇතිවන තරංග ආදී වශයෙන්. විද්‍යුත් චුම්බක තරංග වලට ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ දෙකක් මගින් තමයි චලනය වීම සිද්ධ වෙන්නේ. ඒක හැබැයි තරංගයට ඒ විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ මගින් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේවා රික්තයකදී 3 වැඩි කිරීම 10 8යි තප්පර මීටර් වේගයකින් ගමන් කිරීම සිද්ධ කරනවා. ඒතර උදාහරණ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන තරංග. අපි සංඛ්‍යාත වැඩි කියන අඩු වෙන පිළිවෙලට ගත්තොත් එimhe ගාමා කිරණ, X කිරණ, UV කියන දුෂ්‍යාලෝකයේ අදෝරක්ත කිරණ, ශුද්ධ තරංග, ගුවන් විදුලි තරංග ආදී වශයෙන්. ඊළඟට අපි ඔය තරංග සම්ප්‍රේෂණය වෙන ස්වරූපය අනුව වර්ග දෙකකට බෙදෙනවා. තීරයක් සහ අන්වායාම කියලා. ඒතකොට තීරයක් කියන්නේ මේ විදියට මාධ්‍යාංශ චලනය වන දිශාවට ලම්බගතට ප්‍රචාරණය වන තරංග වලට අපි කියනවා තීර තරංග කියලා. උදාහරණ ජල තරංග, අධිතන්තුක ඇතිවන තරංග, විද්‍යුත් චුම්බක තරංග කියලා. ඊළඟට අන්වායාම තරංග. එතකොට අන්වායාම තරංග කියන්නේ මෙන්න මේ විදියට තරංගය ගමන් කරන දිශාවටම සමාන්තරගතව මාධ්‍යාංශ දෝලණය වෙනවා නම් අපි කියන අන්වායාම තරංග කියලා. උදාහරණ තමයි ධ්වනි තරංග. අපි ඊළඟට ගලුවොත් එimhe අංශු වල විස්ථාපනය අංශුවට ප්‍රභවයේ තියෙන දුරත් එක්ක විචලන වෙන ආකාරය ප්‍රස්ථාරගත කරොත් මෙන්න මේ ආකාරයේ සයින් ආකාර ප්‍රස්ථාරය තමයි දුවේ පුතේ අපිට ලැබෙන්නේ. එතකොට මේක අපිට පේනවා මෙතනද ශීර්ෂ, නිම්න තරංග ආයාම, විස්තාර ආදී වශයෙන් දක්වනවා. එතකොට තරංග ආයාමයක් කියන්නේ ඔය අනුයාතය. නැත්නම් එක ළඟ තියෙන ශීර්ෂ හා නිම්න දෙකක් අතර, ශීර්ෂ දෙකක් අතර හරි නැත්නම් නිම්න දෙකක් අතර හරි දුර තමයි තරංග ආයාමය කියන්නේ. සංඛ්‍යාත කියන්නේ එක් කාලයකදී තප්පරයකදී සිදු කරන දෝලන ගාන තමයි සංඛ්‍යාත කියලා කියන්නේ. එතකොට වේගය කියලා කියන්නේ ඒකක කාලයකදී තරංගයේ ප්‍රචාරණය වෙන දුරට. ආවර්ත කාලය කියන්නේ එක දෝලනයක් සිදු කරන කොච්චර කාලයක් යනවද කියන එක තමයි ආවර්ත කාලයෙන් කියවෙන්නේ.
ඊළඟට තරංග විස්තරය කියන්නේ මධ්‍ය පීඨමේ ඉඳලා සිද්ධ කරන උපරිම විස්ථාපනය තමයි තරංග විස්ථාපනය කියලා කියන්නේ. අපි ධ්වනිය ගැන අවධානය යොමු කරොත් ධ්වනිය කියන්නේ අන්වායම් තරංගයක්. එතකොට වාතයේ උෂ්ණත්වය වැඩි වෙනකොට වාතයේ අංශු කම්පණය වීමේ වේගය චාලක ශක්තිය වැඩි වෙලා ධ්වනි වේගය ඉහළ යනවා. එතකොට වාතය තුල ධ්වනි වේගය දැන් අංශු ගොඩක් තියෙනවා කියන්නේ යාට ඉක්මනට ප්‍රචාරණය වෙන්න පුළුවන්. එතකොට වාතයට වඩා ජලයේ අංශු ගොඩක් තියෙන නිසා එතකොට වාතයට වඩා වැඩි වේගයක් ධ්වනියේ තියෙනවා ජලය තුලදී. ඊටත් වඩා වැඩි වේගයක් වාතය තුල තියෙනවා. එතකොට ධ්වනියේ ලාක්ෂණික ගුණ තුනක් ගැන අපි අවධානය යොමු කරනවා. එකක් තමයි තාරතාවය. එතකොට තාරතාවය කියන්නේ ධ්වනියේ තරංගයේ සංඛ්‍යාතයේ මත රඳා පවතින කනට දැනෙන සංවේදනයට තමයි කියන අපි තාරතාවය කියලා. කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙනකොට තාරතාවය වැඩි වෙන එක තමයි වෙන්නේ. ඊළඟට අපි කතා කරන හඬේ සැර. ධ්වනි තරංගයේ රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනයට තමයි අපි කියන්නේ හඬේ සැර කියලා. එතකොට හඬේ සැර කම්පන විස්තාරයත් එක්ක තමයි රඳා පවතින්නේ. එතකොට කම්පන විස්තාර හඬේ සැරට අනුලෝමව සමානුපාතිකත්වයක් දක්වනවා. ඊළඟට අපි ගත්ත ධ්වනි ගුණය. ධ්වනි ගුණය කියන්නේ ධ්වනිය හඳුනා ගැනීම සඳහා කනට දැනෙන සංවේදනයට තමයි අපි කියන්නේ ධ්වනි ගුණය කියලා. එතකොට අපි හර්ට්ස් 20ට වඩා අඩු ධ්වනි තරංග අදෝ ධ්වනි කියලා හඳුන්වනවා. 20000ට වඩා වැඩි ධ්වනි අති ධ්වනි කියලා හඳුන්වනවා. ඊළඟට අපි තත් භාණ්ඩ ගැන අවධානය යොමු කරොත් ඇදි තන්තුවක් කම්පන වීමෙන් හඬ උපදවන තත් භාණ්ඩ. කොට තත් භාණ්ඩයක හඬ සංඛ්‍යාතයේ රඳා පවතින සාධක ගැන අවධානය යොමු කරොත් කම්පණය වෙන තත් කොටසේ දිග. කොට ඒ දිග වැඩි වෙනකොට සංඛ්‍යාතයේ අඩු වෙනක වෙන්නේ. තන්තුවේ ආතතිය ඊළඟට ආතතිය වැඩි වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා. ඊට පස්සේ තතේ ඒකීය දිගක ස්කන්ධය. එතකොට ඒකීය දිගක ස්කන්ධය වැඩි වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. උදාහරණ වයලීනේ, සිතාරේ, ගිටාරේ ආදී වශයෙන්. ඒ සමාඝාත භාණ්ඩ. ඇදී ඇදී පටල දඬු හෝ තහඬු කම්පණයෙන් හඬ උපදවනවා. පටලයේ වර්ගඵලය හා ආතතිය වෙනස් වූ විට තාරතාවය වෙනස් වෙනවා. උදාහරණ තමයි රබාන, තම්බ්ලාව, බෙරය, තාලම්පට, සීනුව. ඊළඟට ශුෂර භාණ්ඩ. කියන්නේ වායු කඳක් කම්පනය වීමෙන් හඬ උපදවනවා. උදාහරණ ගත්තොත් මේ බටනලා හග්ගේදී මේ වායු කඳේ දිග අනුව තාරතාවය වෙනස් වීම සිද්ධ වෙනවා. ඊළඟට අපි 11 ප්‍රකාශ විද්‍යාවට අවධානය යොමු කරොත් අපි ගත්ත සමාන්තර කදම්බයක් කොහොම අபிසාරී කදම්බයක් මේ විදියට අපසාරී කදම්බයක් මේ විදියට නිරූපණය වෙනවා. අපි දැක්ක දින තල දර්පණයෙන් සිද්ධ කරන පරාවර්තනය ගැන ගත්තොත් මෙතනදී AB කියන්නේ පතන කිරණය, BC කියන්නේ පරාවර්තන කිරණය, I කියන්නේ පතන කෝණය, R කියන්නේ පරාවර්තන කෝණය. අපි පරාවර්තන නියම මෙතන දෙකක් ගැන අපි කතා කරන පළමු නියමය තමයි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්බයත් එකම තලයක පිහිටනවා කියන එක. ඊට දෙවන නියමය කියන්නේ පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙකට සමානයි කියන එක. කියන්නේ I සමානයි R කියන එක. ඊට පස්සේ තල දර්පණයක් ඉදිරියේ තබන ලද වස්තුවක ප්‍රතිබිම්බයේ ලක්ෂණ ගැන අපි කතා කරොත් ඒවා අතාත්විකයි. ඒ කියන්නේ ප්‍රතිබිම්බයට මේ ප්‍රතිබිම්බේ තිරයක් මතට ගන්න බැහැ. ඊළඟට වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වන අතර ප්‍රතිබිම්බයේ වස්තුව සරස සමයි. ඊළඟට පාර්ශ්වික අපවාදකයේ වම් දකුණ මාරු වෙලා තියෙන. ඊළඟට අපි වක්‍ර දර්පණ සම්බන්ධ අවධානය යොමු කරොත් ඒ සම්බන්ධයෙන් නම් කිරීම. එතන වක්‍ර දර්පණ සම්බන්ධ ප්‍රධාන අක්ෂයක් තියෙනවා. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨයත් එක්ක එතන ද්‍රවය තියෙනවා. නාභිය තියෙනවා. වක්‍රතා කේන්ද්‍රය, නාභි දුර ඔය ආදී වශයෙන් වක්‍රතා අර මම තියෙනවා. ඊට පස්සේ නාභිය මේ වක්‍ර දර්පණ වල නාභිය ආත දැක්වීම. එතකොට ප්‍රධාන අක්ෂයට සමීපව හා සමාන්තරව වක්‍ර දර්පණ වෙත පැමිණෙන කිරණ පරාවර්තනය වීමෙන් පස්සේ ප්‍රධාන අක්ෂය මත එකතු වන හෝ එකතු වන්නාසේ පෙනෙන ලක්ෂ්‍ය වක්‍ර දර්පණයේ නාභියයි. අවතල දර්පණ වලින් සිද්ධ කරන පරාවර්තන ගැන අපි අවධානය යොමු කරොත් එතකොට ප්‍රධාන අක්ෂයේ දිගේ පැමිණෙන කිරණ පරාවර්තනයෙන් පස්සේ එම අක්ෂය දිගේම ඉවතට ගමන් කරනවා. දෙවන අවස්ථාව ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණ පරාවර්තනයෙන් පස්සේ නාභිය හරහා තමයි ගමන් කරන්නේ. තුන්වන අවස්ථාව වක්‍රතා කේන්ද්‍රය හරහා පැමිණෙන කිරණ පරාවර්තනයෙන් පස්සේ වක්‍රතා කේන්ද්‍රය හරහාම තමයි ගමන් කරන්නේ. අපි බැලුවොත් එහෙම නාභිය හා ද්‍රවය අතර වස්තුව තියෙනකොට අවතල දර්පණයක් ඉස්සරහා ඔන්න ඔය ආකාරයට තමයි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. ඒතකොට කාචයේ ඉඳලා වස්තුවට ඇති දුරට වඩා වැඩි දුරකින් දර්පණය තුලින් බැලීමෙන් අතාත්තික උඩුකුරු වස්තුවට විශාල ප්‍රතිබිම්බයක් තමයි අපිට පේන්නේ. ඊළඟට අපි ගත්තත් වස්තුව නාභිය මත තිබ්බොත් ප්‍රතිබිම්බය අනන්ත දුරකින් වූ ලක්ෂයක තමයි හැදෙන්නේ. කියන්නේ අනන්තය තමයි හැදෙන්නේ. ඊට පස්සේ වස්තුව නාභිය හා වක්‍රතා කේන්ද්‍රය අතර තිබ්බොත් එතනදී හැදෙන්නේ ඔන්න ඔය ආකාර එකක්. කියන්නේ නාභිය දුර වගේ දෙගුණයකට වඩා වැඩි දුරකින් ප්‍රතිබිම්බය හැදෙනවා. ඒ ප්‍රතිබිම්බය තාත්විකයි යටිකුරුයි වස්තුවට වඩා විශාලයි. ඊළඟට අපි ගත්තත් වස්තුව වක්‍රතා කේන්ද්‍රයේ තිබ්බොත් හැදෙන ප්‍රතිබිම්බය කොයි වගේද කියලා ඔන්න ඔය ආකාරයේ ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඒකට නාභිය දුර වගේ දෙගුණයක් දුරින් ප්‍රතිබිම්බෙ පිහින තාත්විකයි යටිකුරුයි
වස්තුව හා එකම ප්‍රමාණයේ ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඊළඟට අපි ගත්තොත් වස්තුව වක්‍රතා කේන්ද්‍රයට ඈතින් තිබ්බොත් ඒ විදිහට ගත්තොත් එතකොට ප්‍රතිබිම්බය හැදෙන්නේ නාභිය දුර වගේ දෙගුණයක් දුරක් අතර දුරකින් ප්‍රතිබිම්බය පිටන. එතකොට ඒක තාත්විකයි යටිකුරුයි. හැබැයි වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඊළඟට අපි ගත්තොත් වස්තුවට වඩා ඉතා ඈතින් වස්තුව ඉතා ඈත තිබ්බොත් එතකොට හැදෙන ඔන්න ඔය ආකාර එකක්. මේ අනන්තය වගේ ලක්ෂයක තිබ්බොත් එහෙම ප්‍රතිබිම්බයේ ප්‍රධාන නාභිය මත පිහිටන අතර තාත්විකයි යටිකුරුයි වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඊළඟට අපි ගත්තොත් උත්තර දර්පණ වලින් සිද්ධ කරන පරාවර්තනය ගැන. එතකොට ඔය ආකාරයේ අවස්ථා කීපයක් තමයි තියෙන්නේ. ඒතර උත්තර දර්පණයෙන් එතකොට එතනදී උත්තර දර්පණයකදී සෑම විටම උත්තර දර්පණයකදී වස්තුවක් කවර ස්ථානයක තිබ්බත් මොන මෙතන අවධානය යොමු කරොත් මේ රූප දර්පණ වල සෑදෙන ප්‍රතිබිම්බය කුඩයි. උඩුකුරුයි අතාත්විකයි. ඔය ලක්ෂණ තමයි උත්තර දර්පණයේ සිදුවන පරාවර්තනයේදී දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි වර්තනය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් අපි වර්තනය කියලා කියනවා ආලෝක කිරණ එක් මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට ඇතුළු වෙමිදී නැමී ගමන් කිරීමට තමයි අපි වර්තනය කියලා කියන්නේ. ඒතකොට මාධ්‍යයට ආලෝකීය වේගය වෙනස් වෙන්නේ නිසා තමයි ආලෝකයේ වර්තනය වෙන්නේ. විරලතර මාධ්‍ය කියන්නේ ආලෝකීය වේගය වැඩි මාධ්‍යයට, ගහනතර මාධ්‍ය කියන්නේ ආලෝකීය වේගය අඩු මාධ්‍යයට. ඊට වර්තන අපි අවස්ථා සැලකුවොත් අපි බලුව ඝනතර ඉඳන් නැත්නම් ගහනතර ඉඳන් විරලතර මාධ්‍යයකට යන ආලෝක කිරණයක් ඔන්න ඔය විදිහට මෙතනදී ගහනතර ඉඳන් විරලතරට යන අවස්ථාව. ඒ වෙලාවේදී පතන කිරණය මේ වර්තන කිරණයවම තියෙනවා වර්තන කෝණය. එතකොට වර්තන කෝණය වැඩි වර්තන කෝණයක් සාදලා තමයි ගහනතර ඉඳන් විරලතරට යද්දී අපි විරලතර ඉඳන් ගහනතරට බැලුවොත් එහෙම ඒ වෙලාවේ පතන කෝණයට වඩා වර්තන කෝණය එතනදී අඩු වගේක් තමයි ගන්නෙ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒතකොට වර්තන නියම ගැන අපි සැලකුවොත් එහෙනම් වර්තන නියමත් අපි දෙකක් ගැන අවධානය යොමු කරන පළමු නියමය තමයි පතන කිරණයයි වර්තන කිරණයයි පතන ලක්ෂයේදී පුෂ්ඨයේදී අභිලම්බයයි සේරම එකම තලයක පිහිටනවා කියන එක. ඊළඟට දෙවන නියමය තමයි අපි ස්නෙල් නියමය කියලා හඳුන්වනවා. ආලෝකයේ එක් මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට වර්තනය වෙනකොට පතන කෝණයේ සයින් අගයයි වර්තන කෝණයේ සයින් අගයයි අතර අනුපාතය ඒ මාධ්‍ය දෙක මත රඳා පවතින නියතයක්. අපි නියතයට කියනවා පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය කියලා. එතකොට වර්තනාංකය සමාන වෙනවා. පතන කෝණයේ sin අගය විදිහම වර්තන කෝණයේ sin අගය නැත්නම් sin i විදිහම sin r. එතනදී අපිට මේ වාතයට සාපේක්ෂව වීදුර වර්තනාංකය මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. සහ මොන වීදුර වලට සාපේක්ෂව වාතයේ වර්තනාංකයත් මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට වර්තනාංකය සඳහා දැනගත යුත්තේ වර්තනාංකය සඳහා ඒක නැහැ කියන එකයි. ඊළඟට දුව පිට අපි අවධානය යොමු කරොත් අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කෙරෙහි. එතකොට මෙතනදී විදිහට අවදි කෝණය කියන්නේ ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට වර්ධනය වීම. වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන එහෙම නැත්නම් වර්තන කෝණය අංශක 90ක් වන මොහොතේදී පතන කෝණයේ අගය තමයි ඔය අවදි කෝණය කියලා කියන්නේ. ඊට පස්සේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන අවධානය යොමු කරොත් යම් ආලෝක කිරණයක් අවදි කෝණයට වඩා වැඩි පතනය වූ වෙලාවට ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යයටම පැමිණීම තමයි මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම කාච සම්බන්ධ වර්තනය. ඒතර උත්තර කාච සම්බන්ධ වර්තනය ගැන අවධානය යොමු කරොත් එතකොට මෙතනදී අපි බැලුවොත් වස්තුව නාභිය හා ද්‍රවය අතර තියෙද්දි කොහොමද ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ කියලා ඔන්න ඔය ආකාරයට තමයි වස්තුව නාභිය හා ද්‍රවය අතර තිබ්බම නිර්මාණය වෙන්නේ. එතකොට කාචයේ ඉඳලා වස්තුවට ඇති දුරට වඩා වැඩි දුරකින් වස්තුව හා එකම පැත්තේ අතාත්වික උඩුකුරු වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඒතකොට වස්තුව නාභිය මත තිබ්බම ප්‍රතිබිම්බය අනන්තයේ තමයි හැදෙන්නේ. එතකොට නාභිය දුරට වැඩි වුණාට නාභිය දුරෙන් දෙගුණයක අඩු දුරකින් වස්තුව තිබ්බොත් හැදෙන්නේ ඔන්න ඔය ආකාරය එකක්. එතකොට ඒකේ ලක්ෂණ තමයි නාභිය දුර වගේ දෙගුණයක් වැඩි දුරකින් කාචයට අනෙක් පැත්තේ තාත්වික යටිකුරු වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට වස්තුව නාභිය දුර වගේ දෙගුණයක් දුරින් තිබ්බම. එතකොට ඒ වගේ වෙලාවට හැදෙන්නේ නාභිය දුර වගේ දෙගුණයක් දුරකින් කාචයට අනෙක් පැත්තේ තාත්වික යටිකුරු වස්තුව හා එකම ප්‍රමාණයේ ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඊට පස්සේ අපි වස්තුව නාභිය දුර වගේ දෙගුණයකට වඩා වැඩි දුරකින් තිබ්බොත් එතකොට නාභිය දුරෙන් දෙගුණයක් අතර දුරක කාචය අනෙක් පැත්තේ තාත්වික යටිකුරු වස්තුවට කුඩා ප්‍රතිබිම්බයක් තමයි
ඒකද හැදෙන්නේ. අපි ඊළඟට වස්තුව හිත ඈත නැත්නම් අනන්තයේ තිබ්බොත් එහෙම ඒක හැදෙන්නේ ප්‍රධාන නාභියෙහි කාචයට අනික් පැත්තේ තාත්වික යටිකුරු වස්තු වල ඉතාමත්ම කුඩා ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. හරි. අපි ඊළඟට අවතල කාචයක් ගැන සිදුවන වර්තනය ගැන අවධානය යොමු කරොත් එතකොට අවතල කාචයක් ඉදිරියේ වස්තුවක් කවර දුරකින් තබා තිබුණත් කාචය තුළින් දැකගත හැකි වෙන්නේ කුඩා උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක් විතරයි. ඊට පස්සේ විශාලක කාච නැත්නම් අපි සරල අන්විෂ කියලා අපි හඳුන්වනවා. එතකොට මෙහිදී නාභිය හා ද්‍රවය අතර වස්තුව තිබ්බම උඩුකුරු අතාත්වික විශාල ප්‍රතිබිම්බයක් තමයි ඇති වෙන්නේ. 12 තාපයේ පාඩම අපි දන්න උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වමාන භාවිතා කරනවා. ඒතකොට උෂ්ණත්වමාන අන්තර්ජාතික සම්මතයේ තමයි කෙල්වින් වෙන්නේ. ඒතකොට කෙල්වින් කියන එක කියන්නේ සෙල්සියස් අංශක වෙන දිව තියෙන උෂ්ණත්වය කෙල්වින් වලට හරව ගන්න ඒකට 273 එකතු කරන්න ඕනේ. ඒතකොට තාප ශක්තිය මයින අන්තර්ජාතික සම්මතයේ තමයි ජූල් වෙන්නේ. එතකොට දුවේ පුතේ තාප ධාරිතාවය කියලා කියන්නේ යම් වස්තු උෂ්ණත්වය එකකින් ඊළඟ වන්න අවශ්‍ය තාප ප්‍රමාණයට තමයි තාප ධාරිතාව කියලා කියන්නේ. ඒතකොට ඒකක වෙන්නේ සෙල්සියස් අංශකයට ජූල් නැත්නම් කෙල්වින්ට ජූල්. ඒතකොට විශිෂ්ට තාප ධාරිතාව කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට ඒක ඒකක වෙන්නේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් නැත්නම් කෙල්වින්ට කිලෝග්‍රෑමයට ජූල් කියන එකයි. ඊළඟට අපි තාප ධාරිතාව. එතකොට අපි මොකක් හරි වස්තුවක තාප ධාරිතාව හොයාගන්න නම් ඒක විශිෂ්ට තාප ධාරිතාව ස්කන්ධයෙන් ගුණ කරාම තාප ධාරිතාව අපිට ලැබෙනවා. ඒක අපිට C සමානයි m වරක් C කියන එකෙන් නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි තාප ප්‍රමාණය. එතකොට තාප ප්‍රමාණය සමාන වෙන ස්කන්ධය වරක් විශිෂ්ට තාප ධාරිතාව වරක් උෂ්ණත්ව වෙනස. අපි Q සමානයි mc θ කියන එකෙන් ඒක අපිට නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි යම් වස්තුවක ද්‍රවාංකය ගත්තොත් යම් ඝන ද්‍රව්‍යයක් රත් කරද්දී එය ඝන අවස්ථාවේදී ද්‍රව අවස්ථාවට පත් වෙන උෂ්ණත්වයට තමයි ද්‍රවාංකය කියලා කියන්නේ. එතකොට යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේදී ඒ ද්‍රව අවස්ථාවේ ඉඳලා ඝන අවස්ථාවට පත් වෙන උෂ්ණත්වයට අපි හිමායනී කියලා කියනවා. එතකොට අපි තාපාංකය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වයට තමයි අපි තාපාංකය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ද්‍රව්‍ය වල අවස්ථා විපර්යාස. ඒවයි උෂ්ණත්වය හා පීඩනය මත රඳා පවතිනවා. එතකොට විලයනය කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වීම. හිමායනය කියලා කියන්නේ ද්‍රවයක් ඝන බවට පත් වීම. අපි গুপ্ত තාපය. গুপ্ත තාපය කියන්නේ යම් ද්‍රව්‍යයක් අවස්ථා විපර්යාසයක් සිදුවීමේදී උෂ්ණත්වය වෙනස් නොවි ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණයට තමයි গুপ্ত තාපය කියලා කියන්නේ. එතකොට යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් ගන්නවා. එතකොට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය ගැන අපි කතා කරොත් ද්‍රවාංකයේ පවතින ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක්. එම උෂ්ණත්වයේම පවතින ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයට තමයි අපි කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. එතකොට අපි වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය ගැන කලකුවොත් තාපාංකයේ පවතින ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් එම උෂ්ණත්වයෙන් පවතින වාෂ්ප බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයට තමයි අපි වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියන්නේ. එතකොට විශිෂ්ට গুপ্ත තාපයේ ඒකක වෙන්නේ කිලෝග්‍රෑමයට ජූල්. එනකට අපි තාප විකිරණය රස්තු වස්තුවක සිට පදාර්ථය මැදිහත් වීමකින් තොරව විද්‍යුත් චුම්බක තරංග ලෙසින් ගමන් කිරීමට තමයි අපි තාප විකිරණය කියලා කියන්නේ. එතකොට තාප සංවහනය. එතකොට ද්‍රව හෝ වායු රත් වීමේදී ඝනත්වය අඩු වී ඉහළ නැගීම මගින් තාප සංක්‍රමණය වීමට තමයි තාප සංවහනය කියලා කියන්නේ. එතකොට ඔය විදිහට සන්නයනය, සංවහනය, විකිරණය ආදී වශයෙන් තාපය මේ සම්ප්‍රේෂණ වෙන ආකාර තුනයි. එතකොට තාප සන්නයනය තමයි යම් පදාර්ථයක් තුලින් අංශුවෙන් අංශුවට සංක්‍රමණය වෙමින් තාපය ඉදිරියට ගමන් කිරීම තමයි එහිදී සිද්ධ වෙන්නේ. 13 විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය. එතකොට මෙතනදී අපි ගත්තොත් එහෙනම් විදුලි බලාගාර වලින් ජනනය වන ශක්තිය. විදුලි බලාගාරයෙන් ජනනය වන ශක්තිය නිවසක විද්‍යුත් කෙවණියක්. දැන් ස්විච් එක දක්වා පැමිණෙන ආකාර ගැලීම් සටහනකින් අපි ඉදිරිපත් කළොත් අපිට ඒක කියන්න පුළුවන් විදුලි බලාගාරයක ඉඳලා නිෂ්පාදනය කරන ඒක අධිකර පරිණාමක මගින් විද්‍යුත් ශක්තිය ඉහළ විවේකයට රැගෙන එනවා. ඊට පස්සේ මුළු දිවයින පුරාම තියෙන ජාල උපපොළවල් වල අවකර පරිණාමක මගින් විභවය නැවත අඩු කරලා බෙදා හැරීමේ රැහැන් මගින් නිවෙස් වෙත බෙදා හැරීම සිද්ධ කරනවා. ඊට පස්සේ
බෙදා හැරීමේ රැහැන් වගේ නිවසේට බෙදා. එතකොට මේ සේවා රැහැන් නැත්තම් නිවසේ අධිධාරා පරිපත බිඳිනයට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඇම්පියර් 40ට වඩා විශාල ධාරාවක් ගලා ගියාම මේ ධාරාව විසන්ධි වෙනවා. ඒ කියන්නේ ලීවරයක් තියෙනවා. ඒ ලීවරයෙන් නැවතත් විදුලිය අපිට සංධි කරන්න පුළුවන්. ඊළඟට ඔය අධිධාරා පරිපත විදින හරහා පැමිණෙන සජීවී රැහැනයි උදාසීන රැහැනයි විදුලි මීටරයට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මීටරයෙන් නැවත පිටතට පැමිණෙන මෙම රැහැන් වෙන්කරණයට සම්බන්ධ වෙනවා. එතකොට භාවිතා වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් විදුලි මීටරයේ සටහන් වෙනවා. එතකොට අපිට වෙන්කරණය ඇම්පියර් 30ට වඩා වැඩි අධිධාරා පරිපත බිඳිනයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට ඒකෙත් ඕන ද්විදල ස්විචයක් තියෙනවා. අවශ්‍ය වෙලාවට අපිට ඒක ලීවරේ පහළට දාලා නිවසේ තියෙන විදුලි පරිපත සජීවී සහ උදාසීන රැහැන්ත් එක්ක සම්බන්ධතා කපා හැරීම සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ වෙන්කරණයෙන් පස්සේ සජීවී සහ උදාසීන රැහැන් ශේෂ ධාරා පරිපත විදිනේ අපි RCCB කියලා කියනවා. එහෙම නැත්නම් පැන්නුම් ස්විචය කියලා කියනවා සම්බන්ධ කරනවා. එතකොට මේකෙන් වෙන්නේ විදුලි වාරණයක් බාහිර ලෝහ ආවරණයකට හරි නැත්නම් පොළොවට විදුලි සැර වැදීමකදී නැත්නම් විදුලි කාන්දුවකදී අධික ධාරා ගලා යාම නිසා විදුලි සැර වැදීමකදී ස්වයංක්‍රීයවම පරිපතය විසන්ධි කරනු ලබනවා. එතකොට ඒක ද්විජව ස්විච් එකක් ඒකයි. ඊට පස්සේ විදුලි පෙට්ටිය නැත්නම් සිඟිරි පරිපත බෙදින ගැන කතා කරලා එතට තමයි ඊළඟට එන්නේ. ඒ කියන්නේ නිවසේ පරිභෝජනය සඳහා විදුලිය බෙදා හැරෙන්නේ විදුලි පෙට්ටියෙන්. එතකොට ආලෝක පරිපතයකට ලබා ගත හැකි උපරිම ධාරාව ඇම්පියර් 6කට සීමා කරලා තියෙනවා. එතකොට විදුලි වාරණයක් සඳහා ඇම්පියර් 13ක් නැත්නම් 15ක් පමණ සපයනවා. එතකොට විදුලි පෙට්ටියක් තුළ එක් පරිපතයකට විදුලිය සපයන සිඟිති පරිපත බිඳින සවි කරලා තියෙනවා. එතකොට ඒ තුලින් නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා ගියාම ස්විචය ලීවර පහතට වැටෙනවා. එතකොට ස්වයංක්‍රීයව එහෙම වෙලා පරිපතය විසන්ධි වෙනවා. එතකොට ඔතනින් ඊට පස්සේ බල්බ් වලට අවශ්‍ය විදුලි සැපයීම ලබා දෙන්න නැත්නම් කෙවිනි වලට අවශ්‍ය විදුලි සැපයීම ලබා දෙන්න තමයි ඊළඟට ওই විදුලි ස්විචයෙන් බෙදා හැරීම සිද්ධ කරන්නේ. ඊළඟට අපි සම්බන්ධ කරහැන් නිවස තුළ ඇඳලා තියෙන සම්බන්ධ කරහැන් ගත්තොත් මේවා ඇම්පියර් 5 නැත්නම් 6ක් ධාරාවක් රැගෙන යන්න වර්ග මිලිමීටර් 1ක හරස්කඩ වර්ගඵලයක්. එහෙම නැත්නම් විස්කම්භය මිලිමීටර් 1.13ක් පමණ හරස්කඩයක් තියෙන තනි සම්බන්ධ කරහැනක් භාවිතා කරනවා. ඊට පස්සේ ඔය ඇම්පියර් 13 15 වගේ ධාරාවක් රැගෙන යන්න ටිකක් හරස්කඩ වර්ගඵලය 1.5ක් වර්ගඵලයක් තියෙන තනි සම්බන්ධක රැහැන් 7ක් භාවිතා කරනවා. ඊට පස්සේ දෙවිපතේ අපිට ඔය වැය වෙන අපි නිවසේ පරිභෝජනය කරන කිලෝවොට් පැය ගණන අපිට හදා ගන්න පුළුවන් වොට් ගණන 1000න් බෙදලා අදාළ පැය ගණනෙන් ගුණ කරාම අපිට මේ වැය වෙන කිලෝවොට් පැය ගණන හොයා ගන්න පුළුවන්. ඒතර විද්‍යුත් ශක්තිය මයින වාණිජ ඒකකය තමයි කිලෝවොට් පැය වෙන්නේ. එතකොට ඒක අපිට ජූල් වලට හරව ගන්න 3.6 වරක් 10 6න් ගුණ කරාම ලැබෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ওই විද්‍යුත් උපකරණවලදී වැය වෙන මුළු ශක්ති ප්‍රමාණය ඒක අපිට මැනගන්න පුළුවන් ඔයකේ ක්ෂමතාවය වැඩි කරොත් කාලේ කියන්නේ ඒක නැත්නම් අපිට තව පුළුවන් වෝල්ට් නැත්නම් විභවාන්තරය ධාරාවෙන් ගුණ කරලා අදාළ කාලයෙන් ගණි කරාමත් විද්‍යුත් උපකරණවලදී වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය අපිට ලැබෙනවා. එතකොට විද්‍යුත් උපකරණ ක්ෂමතාවය ලැබෙන්නේ විභවාන්තරය වරක් ධාරාවෙන්. ඒතකොට විභවාන්තරය වෝල්ට් වලින් විද්‍යුත් ධාරා ඇම්පියර් වලින් ක්ෂමතාවය වොට් වලින් මන්නු ලබනවා. ඊළඟට අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමට අවධානය යොමු කරොත් ලෝහ සන්නායක වල විද්‍යුත් සන්නායනය සිද්ධ කරන්නේ ඍණ ආරෝපණ ධාරා වාහක ඉලෙක්ට්‍රෝන වෙනවා. එතකොට අර්ධ සන්නායක වල විද්‍යුත් සන්නායනයට සහභාගී වෙන්නේ ආරෝපණ වාහක ලෙස ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනයි ධන ආරෝපණ අනුරූප කුහරයි ක්‍රියා කරලා. එතකොට අර්ධ සන්නායක කරා විද්‍යුත් විභවාන්තරයක් ඇති කළාම ධන විභවයේ ඉඳලා ඍණ විභවයට කුහරත් ඍණ විභවයේ සිට ධන විභවයට ඉලෙක්ට්‍රෝනත් ගමන් කරනවා. සම්මත ධාරාව ධනයේ ඉඳලා ඍණ විභවයට ගලා යාම සිද්ධ වෙනවා. ඒතකොට ස්පටික ලෙස පවතින පිරිසිදු සිලිකන් සහ ජර්මනියම් වෙන නිසංග අර්ධ සන්නායක වලට පස්වන කාණ්ඩයේ මූලධර්ම උදාහරණයක් විදිහට ආසනික් මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ බාහ්‍ය අර්ධ සාධක නැත්නම් අපි ඒවට කියනවා N වර්ගයේ මේ බාහ්‍ය අර්ධ සන්නායක වල දායක පරමාණු කියලා සාදාගත හැකි අතර තුන්වන වර්ග කාණ්ඩයේ මූලද්‍රව්‍ය උදාහරණයක් විදිහට බෝරෝන් මාත්‍රණය කිරීමෙන් P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ඒවට ප්‍රතිග්‍රාහක පරමාණු කියලා කියනවා. ඒවා අපිට සාදා ගන්න පුළුවන්.
එතකොට සන්නායකවල උෂ්ණත්වය වැඩි කරනකොට සාමාන්‍ය විද්‍යුත් සන්නායකතාවය අඩු වීම සිද්ධ වෙනවා. මොකද ප්‍රතිරෝධතාවය වැඩි වීම සිද්ධ වෙනවා. ආද සන්නායකවල උෂ්ණත්වය වැඩි කරනකොට විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. ප්‍රතිරෝධකතාව අඩු වෙනවා. ඊට පස්සේ අපි PN සංදියක පසු නැඹුරු කිරීමේ අවස්ථාවක් සැලකුවොත් එහෙම එතකොට කියන්නේ PN සංදියක P පෙදෙස ඍණ වන පරිදි බාහිර විභව අන්තරයක් ඇති කරාම ආයත පෙදෙස වැඩි වන අතර සංදිය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එම සංදිය පසු නැඹුරු කිරීම ලෙස අපි හඳුන්වනවා. ඊට පස්සේ පෙර නැඹුරු කිරීම. පෙර නැඹුරු කිරීමේදී වෙන්නේ PN සංදියක P පෙදෙස ධන වෙන පරිදි බාහිර විභව අන්තරයක් ඇති කරාම ආයත පෙදෙස අඩු වෙන අතර විභව බාධකයේ ඉක්මවන තරම් බාහිර විභවයේ විශාල වූ විට සංදිය හරහා ධාරාවක් ගලා යාම සිද්ධ වෙනවා. මෙය එම සංදිය ඉදිරි හෝ පෙර නැඹුරු කිරීම ලෙස හඳුන්වනු ලබනවා. එතකොට PN සංදිය පෙර නැඹුරු වී ධාරාව ගැලීමට ඇනෝඩයට ධන විභවය සම්බන්ධ කළ යුතු අතර විභව බාධකයේ ඉක්මවන තරම් විභව අන්තරයක් එය හරහා ඇති කළ යුතුය. එම විභව බාධකයේ අගය සිලිකන් ඩයෝඩ් සඳහා 0.7 වෝල්ට් වන අතර ජර්මේනියම් සඳහා 0.3 වෝල්ට් වෙනවා. ඊළඟට අපි PN සංදි ඩයෝඩ් ගැන කතා කරොත් ඒකේ පරිපථ සංකේත ඔන්න ඔය විදිහට ඇනෝඩය කැතෝඩය අපි ඒ දාලා විදිහට ලකුණු කරගන්න ඕනේ. අපිට ආලෝක විමෝචක ඩයෝඩ මෙන්න මේ විදිහට පරිපථ සංකේතය සහ ඒකෙදි කැතෝඩය ඇනෝඩය හොයාගන්න ආකාරය මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණයට අවධානය යොමු කරොත් මෙතනදී සිද්ධ කරන්නේ අපි දන්න සරල ධාරාවක් කියන්නේ පරපතය තුන එක දිශාවකට පමණක් ගලා යන ධාරාවක්. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ ආවර්තීය දිශාව මාරු වෙමින් ගලා යන ධාරාවක්. එතකොට මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට හැරවීමේ ක්‍රියාවලියට තමයි කියන්නේ ඍජුකරණය කියලා. ඒකට අපි දුවපතේ සඳහා සංදි ඩයෝඩ් තමයි භාවිතා කරන්නේ. අපි මෙතනදී අර්ධ තරංග ඍජුකරණය ගැන කතා කරමු. ඒ කියන්නේ සෑම විටම ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් අර්ධයක් විතරයි මෙතනදී ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ. එතකොට දැන් ගත්තොත් එහෙම මෙතනදී මෙන්න මේ ආකාරයට ප්‍රතිපත්ති සැකසුමකින් අපිට ලැබෙන දැන් ඔතනදී ඔය ඍජුකරණයෙන් ලැබිච්ච ප්‍රතිදාන ධාරාව. ඒතකොට එතනදී ප්‍රත්‍යවර්ත ධාරාවෙන් අර්ධයක් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට ඩයෝඩය හරහා ධාරාව ගලන්නේ x සිට l දිශාවට. දෙවින් r තුලින් ප්‍රත්‍යවර්ත ධාරාවේ ධනාර්ධයට අදාළ ධාරාව පමණක් ලැබෙනවා. අපි පූර්ණ තරංග ඍජුකරණය. ඒතකොට පූර්ණ තරංග ඍජුකරණයේදී සිද්ධ වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවේ අර්ධ දෙකම බල්බය හරහා කියන ප්‍රතිදානයේදී එකම දිශාවට ගන්නසේ සරල ධාරාවක් බවට පත් කිරීම මේදී සිද්ධ කරනවා. අපි බැලුවොත් මෙතනදී x අග්‍රයෙන් පිටවන ධාරා ගමන මොකද තියෙන්නේ? අපි x වලින් ධාරාව ගමන් කරනවා කියලා ආරම්භ කරොත් මෙතනදී අපිට පේනවා x වලින් ඇවිල්ලා D1 හරින් ඊට පස්සේ බල්බ් එක හරහා ගිහලා ආපහු D3 කියන ඩයෝඩය හරහා ඇවිල්ලා ආපහු y කියන ස්ථානයටම ධාරාව එනවා. අපි ඊට පස්සේ y ස්ථානයෙන් පටන් ගත්තොත් එහෙනම් මෙතනදී y අග්‍රයෙන් පිටවන ධාරා ගමන් මඟ කියලා ගත්තොත් එතන D2 ඊට පස්සේ බල්බය ආපහු D3 හරහා x දක්වා දක්වනවා. මෙතන කඩිරි වලින් දක්වලා තියෙන x අග්‍රයෙන් පිටවන ධාරාවල ගමන් මාර්ගය තනි ඊතල වලින් දක්වලා තියෙන්නේ y අග්‍රයෙන් පිටවන ධාරා ගමන් මඟ පිළිබඳව. ඊට පස්සේ අපි අර්ධ තරංග ඍජුකරණ සුමටනය ගැන අපි කතා කරමු. ඒ කියන්නේ ඍජුකාරක පරිපථයකින් ලැබෙන ධාරාවේ නැත්නම් විභවාන්තරයේ විචලනයේ ප්‍රතිදානයේ අග්‍රවට සමාන්තරගතව විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රකයක් සවිකර අඩු කිරීම තමයි සුමටනය කියලා කියන්නේ. අපි සුමටනයේදී ධාරිත්‍රකයක් තමයි අමතරව භාවිතා කරන්නේ. එතකොට ඊළඟට අපි ගත්ත පූර්ණ තරංග ඍජුකරණ සුමටනය. එතකොට මෙතනදී සුමටනය සඳහා මයික්‍රෝෆැරඩ් 1000ක් 2000ක් වැනි විශාල ධාරිතාවක් තියෙන ධාරිත්‍රක භාවිතා කරනවා. ඒකට ධාරිත්‍රක විශාල වෙන තරමට සුමටනය වීමද විශාල වෙනවා. අපි ඊළඟ ට්‍රාන්සිස්ටරය ගැන අපි අවධානය යොමු කරොත් අපි ට්‍රාන්සිස්ටරය මෙතනදී C සංග්‍රාහක E විමෝචක D පාදම කියලා හඳුන්වුවොත් මෙතනදී ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි PNP ට්‍රාන්සිස්ටර් NPN ට්‍රාන්සිස්ටර්. එතකොට මෙතනදී ට්‍රාන්සිස්ටරය සරල ධාරා වර්ධකයක් නැත්නම් සංඥා වර්ධකයක් සහ ස්විචයක් ලෙස භාවිතා කරන්න පුළුවන් අපිට. විමෝචකය හඳුනාගන්නේ E හිසක්. එතකොට හැමතිස්සෙම විමෝචකයෙන් තමයි E හිස යොමු වෙලා තියෙන්නේ එක්ක විමෝචකයේ පැත්තට නැත්නම් විමෝචකයෙන් ඉවතට. එතකොට E හිසෙන් දක්වන විමෝචකය සහ සංග්‍රාහකය අතර ට්‍රාන්සිස්ටරය තුළ ධාරාවේ ගන්න දිශාව. එතකොට ඒ අනුව එතනදී PNP ට්‍රාන්සිස්ටරයද NPN ට්‍රාන්සිස්ටරයද කියන එක තීරණය වෙනවා. හරි අපි අවසාන වශයෙන් 15 වෙනි පාඩම විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණයට අවධානය යොමු කරොත්
අපි මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. ඒ කියන්නේ සන්නායකයේ ධාරාව ගන්න දිශාවට චලනය වෙන දිශාවට චලනය වෙනසේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. දැන් චුම්බක ක්ෂේත්‍රයක තැබපු ධාරාව ගෙනෙන සන්නායකයක් මත ඇතිවන බලය අඳාපවතින සාධක කිහිපයක් තියෙනවා දුවපුතේ. එතකොට එකක් තමයි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. දෙවෙනි එක තමයි සන්නායකයේ ගලන ධාරාවේ විශාලත්වය. තුන්වෙනි එක තමයි චුම්බක ක්ෂේත්‍රය තුළ තමන ලද සන්නායකයේ දිග. අපිට ඕක මේ ඉදිරිපත් කරන F සමානයි BI L කියලා. කියන්නේ මේ සාධක තුනම ප්‍රබලතාවය චුම්බක ක්ෂේත්‍ර ප්‍රබලතාවය වැඩි කරාම කියන එකයි ධාරාව ඒ සේරම අනුලෝමව සමානුපාතිකව දක්වන්න. එතකොට අපි ෆ්ලෙමින්ගේ වමත් නීතිය. ඒකට අවධානය යොමු කරොත් එතකොට වම් මතෙහි මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන ධාරාවේ දිශාවට මැද ඇඟිල්ලත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර ඇඟිල්ලත් යොමු කරාම මහපට ඇඟිල්ල යොමු වන දිශාවෙන් තමයි සන්නායකයේ මත බලය ඇතිවන දිශාව නිරූපණය වෙන්නේ. අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ විචල්්‍ය චුම්බක ක්ෂේත්‍රයක් තුළ කියන වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායකය නිශ්චලව තියෙන තබා ඇට විට හෝ ස්ථාවර චුම්බක ක්ෂේත්‍රයක සන්නායකය චලනය වන විට හෝ සන්නායකය හරහා විද්‍යුත්ගාමක බලයක් හට ගන්න එක තමයි කියන්නේ අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. උදාහරණ බයිසිකල් ඩයිනමෝ පරිණාමකයේ වල ක්‍රියාත්මක වෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූල ධර්මය. එතකොට ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වයට බලපාන සාධක කිහිපයක් තියෙනවා. දඟරයේ පොටවල් ගණන, චුම්බකයේ ප්‍රබලතාවය, නැත්නම් චුම්බකයේ හරි දඟරේ හරි චලනය කරන වේගය. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. එතකොට ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය කියන්නේ සුරතෙහි මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන මහපට ඇඟිල්ල සන්නායකයේ චලනය වන දිශාවටද දබර ඇඟිල්ල එම සන්නායකයේ මගින් කැපෙන චුම්බක ක්ෂේත්‍රයේ පිහිටන දිශාවටද යොමු කළ විට මැද ඇඟිල්ලෙන් සන්නායකය තුලින් ගලා යන ධාරාවේ දිශාව පෙන්වනවා කියලා. ඊළඟට අපි සරල ධාරාව කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් නොවන ධාරාවලට. ප්‍රත්‍යවර්ත ධාරා කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙන ධාරා වලට. එතකොට ඩයිනමෝක යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. මෝටරයකදී නම් විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වීම තමයි සිද්ධ වෙන්නේ. ඊට අපි සරල පරිණාමක වලට අවධානය යොමු කරොත් මෙතනදී ඔය විදිහට සරල පරිණාමයක රූපතරණම දැක්කෙනවා. මෙතනදී ප්‍රාථමික දඟරේ ද්විතීයික දඟරේ කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ පොටවල් ගණන විද්‍යුත්ගාමක බල ප්‍රාථමික ද්විතීයික වශයෙන් හඳුන්වනු ලබනවා. මෙතනදී අපි පරිණාමකයේ දඟරවල පොටවල් ගණන විභවාන්තරය සහ ධාරාව අතර සම්බන්ධතාවය සලකලා බැලුවොත් මෙතනදී ප්‍රාථමිකයේ පොටවල් ගණන බෙදීම ද්විතීයිකයේ පොටවල් ගණන සමාන වෙනවා. ප්‍රාථමිකයේ විභවාන්තරය බෙදීම ද්විතීයිකයේ විභව අන්තරයට. ඒ වගේම ප්‍රාථමිකයේ විභවාන්තරය වරක් ප්‍රාථමිකයේ ධාරාව සමාන වෙනවා ද්විතීයිකයේ විභවාන්තරය වරක් ද්විතීයිකයේ ගලන ධාරාවට. එතකොට ওই සම්බන්ධයෙන් අපිට දැන් දත්ත දුන්නොත් එහෙම දුවපිටි ගැටලුවකදී ඔයගලන්ට ඒවා ආදේශ කරලා ඒවා ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. එතකොට පරිණාමක වර්ග දෙකක් තියෙනවා. එකක් අවකර පරිණාමක, අනිත් එක අධිකර පරිණාමක. එතකොට අවකර පරිණාමකයේදී ප්‍රාථමික දඟරේ ද්විතීයික දඟරේ ගත්තොත් මෙතනදී පොටවල් ගණන අවකර පරිණාමයේදී ප්‍රාථමිකයේ වැඩි. ඒ නිසා විභවාන්තරයත් අවකර ප්‍රාථමික විභවාන්තරය තමයි අවකර පරිණාමයක වැඩි වෙන්නේ. අධිකර පරිණාමයක ප්‍රාථමිකයේ පොටවල් ගණන අඩුයි, ද්විතීයිකයේ පොටවල් ගණන වැඩි. එතකොට අධිකර පරිණාමකයේ විභවාන්තර ප්‍රාථමිකයේ විභවාන්තරය අඩුයි ද්විතීයිකයට වඩා. එතකොට මෙතනදී ඔය IB කියන්නේ අතන ප්‍රාථමික දඟරය ධාරාව ඔය විදිහට ඒවා හඳුන්වලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔයගලන්ට නැවත නැවත පොඩ්ඩක් බලලා ඒ ගැන බෙදගත් කරුණු ඔයගලන්ට මතක තියාගන්න පුළුවන්. හොඳයි, ඒත් සමගම භෞතික විද්‍යාව විෂය කරුණු වශයෙන් සකස් කරපු පිටි සටහන් වීඩියෝ මාලාව අනිවාර්යයෙන්පත් වෙනවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයගලන් අදහස් යෝජනා කමෙන්ට් කරන්න, වීඩියෝ ෂෙයා කරගන්න, මගේ එඩියු මාස්ටර් YouTube channel එක subscribe කරන්න. ඔයගොල්ලෝ මේ ඉදිරි දිනවල ඉතාම ආශීර්වාද වැඩ කරලා සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාම හොඳින් ජය ගන්න උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයගලන්ට මම සුබ පතනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.